සාදරයෙන් පිළිගන්නවා දරුවනේ වලව. එහෙනම් අද අපි අලුත් පාඩමක් එක්ක එකතු වෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ HTML වල තියෙන definition list කියන සංකල්පය සම්බන්ධව. එතකොට අපි list එහෙම නැත්නම් list කියන මාතෘකාව යටතේ theory එකක් වශයෙන් කරන ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන අවසාන theory එක definition list කියන්නේ. ඊට පස්සේ අපි මේක කලවම් කරලා වෙනම වීඩියෝ එකක් හදමු. නමුත් අපි වෙනම ordered list කතා කරා, වෙනම unordered list කතා කරා. අද අපි සාකච්ඡා කරන්න තියෙන පුතේ definition list කියන එක. මේකට අපි dictionary list කියලාත් කියනවා. right. එතකොට ඔයාලගේ විෂය නිර්දේශය තුල ඔයාලා දන්නවා ඔයාලට තියෙනවා පුතේ ordered list කියලා ලයිස්තු වගේක් ගැන සාකච්ඡා කරන්න. ඊළඟට තියෙනවා පුතේ unordered list කියලා ලයිස්තු වගේක් ගැන සාකච්ඡා කරන්න HTML වල. මේව නම් ඉතින් චූටි පාඩම් පුතේ ඇඟට දැනෙන්නවත් නැති පාඩම්. Python database PHP වගේ නෙමෙයි, හරි සරල පාඩම්. ඊළඟට අපිට කතා කරන්න තියෙනවා definition list කියන ලයිස්තු වර්ගය ගැන. ඔයාලට මතක ඇති 1 2 3 ආදී ලෙස මොනවා හරි කරුණු පෙළ ගස්සලා තිබ්බොත් මේක වැටෙන්නේ ordered list එකකට. ඊට පස්සේ simple A B C ආදී ලෙස කරුණු හෝ capital A B C ආදී ලෙස කරුණු හෝ එහෙම නැත්නම් රෝම ඉලක්කම් 1 2 3 ආදී ලෙස කරුණු හෝ මෙන්න මේ රෝම ඉලක්කම් පැටර්න් එක පෙළ ගස්සලා තිබ්බත් මේ ඕනම එකක් වැටෙන්නේ පුතේ මොනවටද? ordered list ගණයට. එතකොට ordered list එකක් හදද්දී ඔයාලට මතක ඇති OL කියන tag එක සහ LI කියන tag එක පාවිච්චි කරා. ඊට අමතරව special attributes වගේක් පාවිච්චි කරා. ඒවා අපි පස්සේ ආයෙ මතක් කරමු. ඊළඟට unordered list කතා කරද්දී ඔයාලට මතක ඇති මෙන්න මේ වගේ bullets numbers එහෙම නැත්නම් පොඩි symbol වගේක් තිබ්බත් මේ වගේ කරුණු ටිකක් පෙළ ගස්සලා තිබ්බොත් මේ මොනවා හරි කරුණු ඈ විෂයන් වල නම් වෙන්න පුළුවන්, ලකුණු වෙන්න පුළුවන්, කිසි ප්‍රශ්නයක් නැහැ. මේවා පුතේ ගන්නේ unordered list ගණයට. එතකොට මේ වගේ circle එකක් තිබ්බත් මේක අපි ගන්නේ unordered list ගණයට. මේ වගේ square එකක් තිබ්බත් square කියන්නේ කොටු තිබ්බත් අපි ඒවා ගන්නේ unordered list ගණයට. එතකොට ඔයාගේ විභාග පේපර් එකේ මේ පහෙන් එකක් තිබ්බොත් ඒක පුතේ ordered list එකක්. මේ තුනෙන් එකක් තිබ්බොත් ඒක පුතේ unordered list එකක්. එහෙනම් අද අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මේ definition list කියන සංකල්පය සම්බන්ධව. හරි. අපි කෙලින්ම පාඩමට යමු. චූටි ප්‍රැක්ටිකල් එකකුත් කරන්න හිතාගෙන තියෙන්නේ. මේ බලන්න. පුතේ මේ definition list එකක් කියන්නේ මෙන්න මේ වගේ list එකක්. ලොකු දෙයක් නෑ. definition list එකක් කියන්නේ පුතේ මෙන්න මේ වගේ දෙයක්. වල මේවා දැකලා තියෙනවා. දැන් අපි කතා කරපු ordered list වලට අපි කතා කරපු unordered list වලට මොනවා හරි ඉලක්කමක් හෝ මොනෑම් හෝ දත්තයක් හෝ මොනෑම් හෝ සිම්බල් එකක් හෝ ඉස්සරහින් තියෙනවනේ. 1 2 3 A B C D නේ. එහෙම නැත්නම් circle, එහෙම නැත්නම් disk, එහෙම නැත්නම් square වගේ මොනවා හරි symbols ටිකක් තියෙනවනේ. දැන් පුතේ මේ definition list වලදී එහෙම symbols නැහැ. මේ definition list එකක් කියන්නේ මෙන්න මේ වගේ එකක්. උදාහරණයක් ලෙස මේ බලන්න මට අවශ්‍යයි මෙන්න මේ වගේ පොඩි සැකස්මක් හදාගන්න. එකක් පුතේ ඔයාලා දැන් IT දන්න නිසා මම IT වලින්ම මේක ලියන්නම්. හරි? එහෙම නැත්නම් අපි මෙහෙම ගමුකෝ. මට අවශ්‍යයි අපේ A level වලට තියෙන විෂයන් තුන සම්බන්ධව යම්කිසි විස්තරයක් කරන්න. එතකොට පළවෙනි විෂය හැටියට මම ගන්නවා SFT. දෙවෙනි විෂය හැටියට ගන්නවා පුතේ ICT. තුන්වෙනි විෂය හැටියට ගන්නවා මම AT. KTL ලියන්නේ පුතේ. එතකොට මේ SFT යටතේ SFT වල තියෙන දේවල් මොනවද? තියෙන කරුණු ටොපික්ස් වගේ වශයෙන් ඒක යටතේ අපිට යම්කිසි අදහසක් එන්න ලියන්න අවශ්‍ය නම් උදාහරණයක් ලෙස SFT වල තියෙනවා පුතේ මොනවද? physics part එකක්. නේද? තව chemistry part එකක්. තව bio part එකක්. තව IT part එකක්. එහෙම තියෙනවා මම තුනක් දාන්නම්. හරි? ඊට පස්සේ ICT කියන විෂය යටතේ ඔයාලට තියෙන පාඩම් ටික ඔක්කොම ලියන්නේ නැහැ. මම දෙකක් තුනක් ලියන්නම්. දැන් අපි කතා කරපු HTML. හරි? ඊට පස්සේ අපිට ඕන නම් Python. හරි? PHP. වගේ ICT යටතේ තියෙන topics ටික අපිට ලියන්න ඕන නම් මම දෙකයි තුනයි ලියන්නේ. ඊට පස්සේ ET යටතේ ඔයාලා දන්නවා civil තියෙනවා. නේ? ඊට පස්සේ electronic තියෙනවා. හරි? ඔය වගේ ඒකේ තියෙන අදාළ කාරණා ටික අපිට ලියන්න පුළුවන්. දැන් පුතේ මෙන්න මේ වගේ ලිස්ට් එකක් ගත්තොත් හොඳට බලා ගන්න. මෙන්න මේ වගේ ලිස්ට් එකක් ගත්තොත් හරිද?
මේ වගේ ලිස්ට් එකක් අපි ගන්න පුතේ ඩිෆිනිෂන් ලිස්ට් එකක් හැටියට. ඩිෆිනිෂන් ලිස්ට් එකක් හැටියට. හරි? මේකේ ප්‍රධාන ටොපික්ස් ටික ප්‍රධාන මේ ලිස්ට් එකේ තියෙන ප්‍රධාන මාතෘකා ටික හෙඩින්ස් ටික ශීර්ෂ ටික මොනවාද කියලා ඇහුවොත් ඔයාලට කෙලින්ම කියන්න පුළුවන් මේකේ ප්‍රධාන වෙන්නේ විෂයන් තුන. අපි මීට කලින් කතා කරපු ඕඩර් ලිස්ට් වල හෝ අන්ඕඩර් ලිස්ට් වල ඒවා ඉස්සරහින් එක්ක සිම්බල් එකක් 1 2 3 වගේ තිබ්බා. දැන් මේ ඩිෆිනිෂන් ලිස්ට් වලදී පුතේ එහෙම නැහැ. SFT, ICT, ET වගේ කාර්යා ටිකේ මේන් හෙඩින්ස් ටික වෙනම තියෙනවා. හැබැයි ඒක වම් පැත්තට ලයින් වෙලා තියෙන්නේ. වම් පැත්තට ලයින් වෙලා තියෙන්නේ. එතකොට මේ SFT කියන මේන් හෙඩින් එක යටතේ හරි? මේන් හෙඩින් එක යටතේ තියෙන කරුණු ටික පොඩ්ඩක් ටැබ් වෙලා තියෙන්නේ. එතකොට ඒ ටැබ් එකෙන් තමයි අපි තේරුම් ගන්නේ මේ ෆිසික්ස්, කෙමිස්ට්‍රි, බයෝ කියන්නේ පුතේ මොනවද SFT වලට අයිති මොනවා හරි කරුණු ටිකක්. පැහැදිලි? එතකොට මෙතන ICT යටතේ තියෙන මේ ටික ටැබ් වෙලා තියෙනවා. ඒකෙන් අපි තේරුම් ගන්න මේ HTML, Python, PHP කියන්නේ මොනවා හරි මේ ICT යටතේ තියෙන කාරණා ටිකක්. හරි? ඒක මොකක් හරි වෙන්න පුළුවන්. මම මෙතනදී IT උදාහරණයක් ගත්තේ. ඊළඟට පුතේ ET කියන එක ගත්තොත් එතකොට ET තියෙන වම් පැත්තේ එක මේන් එකක්. ඒක ඇතුලේ මොනවා හරි සිවිල් ඉලෙක්ට්‍රොනික කියලා තියෙනවා. එහෙනම් අපි දැනගන්නවා මේක බලන කෙනා දන්නවා මෙන්න මේ කාරණා ටික මේ ET යටතේ තියෙන ඒවා ටික. එතකොට මෙන්න මේ වගේ ලිස්ට් එකක් ගත්තොත් අපි මේවට කියනවා පුතේ මොනවද? ඩිෆිනිෂන් ලිස්ට්. මොනවද කියන්නේ? ඩිෆිනිෂන් ලිස්ට් එකක් කියලා. දැන් අද ඇත්තටම අපි සාකච්ඡා කරන්නේ මේ වගේ ඩිෆිනිෂන් ලිස්ට් එකක් නිර්මාණය කරන්නේ කොහොමද? HTML වලින් කරලා අපේ වෙබ් පිටුව තුලට මේක ඇතුළත් කරගන්නේ කොහොමද කියලා. රයිට්. ලොකු කාරණා ටිකක් නෑ මේක හරිම සරල කාරණා ටිකක්. දැන් ඔයාලට මෙන්න මේක අවශ්‍ය නම් ලියා ගන්න. අවශ්‍ය නම් ලියා ගන්න. මේ වගේ ලිස්ට් එකක් අපි හදන්න යන්නේ. චූටි එකක් මම වෙනම උදාහරණයක් කරන් හදන්න. හරි? පැහැදිලි. මේ සම්පූර්ණ එකට අපි කියනවා ඩිෆිනිෂන් ලිස්ට් එකක්. රයිට්? මේ සම්පූර්ණ එක පුතේ අපි ගත්තොත් මේ මොකක්ද කියලා ඇහුවොත් මේක මොකක්ද? ඩිෆිනිෂන් ලිස්ට් එකක්. මේකේ මෙන්න මේ SFT, ICT, ET කියන ඒවා පුතේ අපි නම් කරනවා. හරිද? මේ ඩිෆිනිෂන් ලිස්ට් එකේ ටයිටල්ස් හැටියට. ඩිෆිනිෂන් ලිස්ට් එකේ ටයිටල්ස්. ටයිටල්ස් කියන්නේ මාතෘකා කියන්නේ නේද? එහෙනම් මේවට අපි කියනවා පුතේ ඩිෆිනිෂන් ටයිටල් කියලා. ඩිෆිනිෂන් ටයිටල් එකක්. එතකොට මේකේ ඩිෆිනිෂන් ටයිටල්ස් කීයක් තියෙනවද? ඩිෆිනිෂන් ටයිටල්ස් තියෙනවා 3ක්. SFT කියන්නේ ඩිෆිනිෂන් ලිස්ට් එකේ ටයිටල් එකක්. ICT කියන්නේ ඩිෆිනිෂන් ලිස්ට් එකේ ටයිටල් එකක්. ET කියන්නේ ඩිෆිනිෂන් ලිස්ට් එකේ ටයිටල් එකක්. මෙන්න මේවට කියනවා පුතේ මෙන්න මේවට. හොඳට තේරුම් ගන්න. මෙන්න මේවට කියනවා අපි හරි ඩිෆිනිෂන් ඩේටා කියලා. මොනවද කියන්නේ? ඩිෆිනිෂන් ඩේටා කියලා. එතකොට සම්පූර්ණ ලිස්ට් එක මොකක්ද? ඩිෆිනිෂන් ලිස්ට් එකක්. ඒ යටතේ මේ වම් පැත්තටම වෙලා තියෙන්නේ මොනවද? ඒවට අපි කියනවා ඩිෆිනිෂන් ටයිටල්ස්. ඒ ටයිටල් යටතේ තියෙන කරුණු මොනවද? ඒවට අපි කියනවා ඩිෆිනිෂන් ඩේටා කියලා. හරි. දැන් මෙන්න මේ කාරණා ටික අපි පෙළ ගැස්සුවාම අපිට පුතේ මේ සම්පූර්ණ ඩිෆිනිෂන් ලිස්ට් එකක් හදන්න සම්පූර්ණ ඩිෆිනිෂන් ලිස්ට් එකක් හදන්න අපිට අවශ්‍ය කරනවා ටැග්ස් 3ක්. සම්පූර්ණ ඩිෆිනිෂන් ලිස්ට් එකක් හදන්න පුතේ අපිට අවශ්‍ය කරනවා ටැග්ස් 3ක්. පැහැදිලිද? ටැග්ස් 3ක් අපිට අවශ්‍ය කරනවා. රයිට්. එතකොට පුතේ මේ ටැග්ස් 3 මොනවාද? එකක් දැන් ඔයාලා දන්නවා ඕඩර්ඩ් ලිස්ට් එකක් හදද්දී අපිට ඕනේ OL කියන ටැග් එක. අන්ඕඩර්ඩ් ලිස්ට් එකක් හදද්දී අපිට අවශ්‍ය උනේ UL කියන ටැග් එක. ඒව ඇතුලේ තියෙන කරුණු දාද්දී අපිට අවශ්‍ය උනේ LI කියන ටැග් එක list item. OL කියන්නේ ordered list, UL කියන්නේ unordered list, LI කියන්නේ list item කියන tags. tags ගැන මම කතා කරන්න යන්නේ නැහැ. පරණ වීඩියෝ ටික අනිවාර්යෙන් බලන්න. හරි අපි මේ වෙද්දී පළවෙනි වීඩියෝ එකෙන් paragraph සහ headings ගැන සාකච්ඡා කරා. දෙවෙනි වීඩියෝ එකෙන් attributes එහෙම නැත්නම් උපලක්ෂණ ගැන කතා කරා. ඒවායි මෙතන මතක් කරන්න බෑ. තුන්වෙනි වීඩියෝ එකෙන් අපි මම හිතන්නේ unordered list ගැන වෙන්න ඕනේ කතා කරා. ඊළඟ එකෙන් ordered list ගැන කතා කරා. දැන් අද පස්වෙනි වීඩියෝ එක HTML වල පුතේ අපි කතා කරන්නේ අද definition list. එතකොට මෙන්න මේ වගේ list එකක් අපි සලකනවා definition list එකක් කියලා. මේවා definition titles, මේවා definition data. සම්පූර්ණ එක අපි කියනවා definition list එකක්. එතකොට පුතේ
මේක ලියාගන්න ඕනේ අනිවාර්යයෙන්ම ලියාගෙන තියාගන්න. දැන් මම මේක මකනවා. රයිට්? එතකොට අපිට මතක තියාගන්න අපිට ඩිෆිනිෂන් ලිස්ට් එකක් නිර්මාණය කරන්න ඕන වුණාම හරි ඩිෆිනිෂන් ලිස්ට් එකක් නිර්මාණය කරන්න ඕන වුණාම අපි පුතේ පාවිච්චි කරනවා ස්පෙෂල් ටැග්ස් තුනක්. ඒ තමයි පළවෙනි එක DL කියන ටැග් එක. මේක normal ටැග් එකක්. ඒ කියන්නේ ඩිෆිනිෂන් ලිස්ට් එකේ උඩින්ම DL කියන ටැග් එක දාන්න ඕනේ. ඩිෆිනිෂන් ලිස්ට් එකේ යටින්ම DL close ටැග් එක දාන්න ඕනේ. එතකොට DL open මොකද්ද පුතේ? DL close. මේක අනිවාර්යයි ඩිෆිනිෂන් ලිස්ට් එකක් හදද්දී. ඊළඟට මම කියවනේ ටයිටල් කියලා වගේක් තියෙනවා කියලා. එහෙනම් අපි ඉස්සරහා ලිව් එකේ ටයිටල් තුනක් තිබ්බනේ. ඒ ටයිටල් එක නිරූපණය කරන්න පුතේ DT කියන ටැග් එකෙන්. එහෙනම් DT open මොකද්ද? DT close කියන ටැග් එක ඕන වෙනවා. ඊළඟට පුතේ ඒ ටයිටල් යටතේ තියෙන ඒවාට අපි කිව්වේ definition data කියලානේ. එහෙනම් ඒකට ඕන කරනවා DD definition data කියන ටැග් එක. මේක normal ටැග් එකක්. ඒ කියන්නේ open එකක් තියෙනවා, close එකක් තියෙනවා. DL කියන්නේ definition list, DT කියන්නේ definition title, DD කියන්නේ definition data. පැහැදිලි? descriptions ටික ඕනනම් ලියා ගන්න. මොකද්ද? definition title පුතේ DT කියන්නේ මොකද්ද? definition DL කියන්නේ පුතේ definition list, DT කියන්නේ definition title, ඊට පස්සේ DD කියන්නේ මොකද්ද? definition data. පැහැදිලි? දැන් උදාහරණයක් හැටියට පුතේ මෙහෙම හිතන්නකෝ. RAM කියලා ලියලා. මට මොකද්ද RAM එක කියන්නේ? මොකක් හරි පොඩි ප්‍රසන්ටේෂන් එකක් හදනවා කියලා හිතන්න. RAM කියලා ලියලා මට මෙතන ලියන්න ඕනේ random access memory කියලා. ROM කියලා ලියලා මට ලියන්න ඕනේ ROM කියන්නේ පුතේ ඔයාලා දන්නවා read only memory. දැන් මෙන්න මේ වගේ ලිස්ට් එකකට පුතේ අපි සරලවම කියනවා හරි මොකද්ද? definition list එකක් කියලා. එතකොට මේ සම්පූර්ණ එක පුතේ මොකද්ද? definition list එකක්. මේ සම්පූර්ණ එක මොකද්ද? definition list එකක්. එහෙනම් මේකේ දෙපැත්තෙන් අනිවාර්යෙන් වැටෙන්න ඕනේ මොකද්ද? DL tag එක, DL open යටින්ම වැටෙන්න ඕනේ HTML code එකේදී DL close කියන එක. හරි? මේවා title එකක් බව හංගවන්න එපේ. title එකක් බව හංගවන්න අනිවාර්යෙන්ම පුතේ මොකද්ද වෙන්න ඕනේ? මේක මුලින් වැටෙන්න ඕනේ මොකද්ද? DT කියන tag එක. මේක අගින් මොකද්ද? ඒක close කරන්න ඕනේ. පැහැදිලි? හරි? මේක title එකක් නිසා මේක මුලින් DT කියන tag එක වැටෙන්න ඕනේ. මේක අගින් DT කියන tag එක close වෙන්න ඕනේ. හරි? එතකොට මේක data එකක් නේ. ඒක tab වෙලානේ screen එකේ පේන්න ඕනේ. එහෙනම් මේක මුලින් DD කියන tag එක මේක අගින් පුතේ අනිවාර්යෙන්ම මොකද්ද? DD කියන එක close වෙලා තියෙන්න ඕනේ. එතකොට මේකත් මොකද්ද? title එකක් යටතේ තියෙන data එකක්. එහෙනම් මේකෙත් මුලින් DD කියන tag එක වැටෙන්න ඕනේ. මේක අගින් DD කියන tag එක close වෙන්න ඕනේ. පුතේ මේ තියෙන්නේ ඇත්තටම අර අපි ඉස්සරහා ලිව්ව list එකේ code එක. හරි ලේසි. right? දැන් මෙන්න මේ වගේ code එකක් ලියලා මේ වගේ මේක දැන් මේක ඇතුලේ HTML open, HTML close, body open, body close වැටෙන්න ඕනේ. පැහැදිලිද? එතකොට මේ ටික ලියලා අපි run කළොත් හරි? මේක මොකද වෙන්නේ? අපේ web browser එක ඇතුලේ එයා තේරුම් ගන්නවා මේ තියෙන්නේ මොකක් හරි definition list එකක්. ඒ definition list එකේ title එකක් තමයි මේක. මේකත් title එකක් කියලා තේරුම් ගන්නවා. tag වලින් පුතේ web browser එකට උපදෙස් දෙන්නේ. එතකොට මේක definition list එකක්. එහෙනම් මේක definition list එකක් වගේ browser එකේ display කරන්න ඕනේ කියලා ඒ language එක විසින් අඳුර ගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ title එකක් නම් හරි title එකක් නම් මේ RAM කියන එක title එකක්. ඒක title එකක් කියලා අඳුරගන්නේ දෙපැත්තේ තියෙන tag එකෙන්. එහෙනම් ඒක වම් පැත්තෙන් display කරනවා. මේකත් title එකක්. ROM කියන එක ඒක දෙපැත්තේ තියෙන DT කියන tag එකෙන් තමයි ඒක අඳුරගන්නේ. එහෙනම් ඒකත් වම් පැත්තෙන් display කරනවා. හැබැයි මේ RAM එකට පස්සේ තියෙන එක මුළු random access memory කියන සම්පූර්ණ වචන තුන තියෙන්නේ DD කියන tag ඇතුලේ. එහෙනම් ඒක පොඩ්ඩක් දකුණු පැත්තට tab කරලා display කරනවා. මේකේ read only memory කියන වචන තුන තියෙන්නේ DD ඇතුලේ. එහෙනම් ඒක චුට්ටක් දකුණු පැත්තට බර කරලා display කරනවා. එහෙම පෙන්නුවාම අපිට පේන්නේ මේ කොහොම එකක්ද? RAM චුට්ටක් tab වෙලා random access memory, ROM චුට්ටක් tab වෙලා මොකද්ද? read only memory කියන එක. මහා ලොකු කාරණාවක් නෑ. right. දැන් අපි මේක practically කරලා බලමු. පැහැදිලි? අපි මේක
ප්‍රැක්ටිකලි කරලා බලමු. දැන් අපි ඔයාලට මේක ප්‍රැක්ටිකල් විදිහටම ලස්සනට චුට්ටක් කරලා පෙන්නන්න යන්නේ. රයිට් මම මේක චුට්ටක් බෝඩ් එක මකනවා. අවශ්‍යයි මේක ලියා ගන්න පුතේ. අවශ්‍යයි ලියා ගන්න. එතන මෙන්න මේ කෝඩ් එක ලියලා මේක HTML open HTML close body open body close එන්න ඕනේ. මේක ලියලා පුතේ මෙන්න මේ කාරණාව චුට්ටක් මේ ටික ලියා ගන්න. මේක ලියලා අපි වෙබ් බ්‍රවුසර් එකේ රන් කළොත් අපිට ලැබෙන අවුට්පුට් එක තමයි මොකක්ද? උඩින්ම ඩිස්ප්ලේ වෙනවා RAM කියලා. ඊට පස්සේ ඩිස්ප්ලේ වෙනවා random access memory කියලා. ඊට පස්සේ ROM කියලා ඩිස්ප්ලේ වෙනවා. යටින් ඩිස්ප්ලේ වෙයි. මොකද්ද? read only memory කියලා. එතකොට මේ සම්පූර්ණ එක definition list එකක්, මේ තියෙන title දෙකක්, මේ තියෙන data දෙකක්. තව dd ඇතුලේ තව ඕන තරම් data දාන්න පුළුවන්. තව ඕන තරම් dt ඇතුලේ ඕන තරම් title නිර්මාණය කරගන්න පුළුවන්. right. අපි මෙන්න මේ උදාහරණය කොහොමද කරගන්නේ කියලා අපි ප්‍රැක්ටිකලි අද බලමු. right. එහෙනම් මම මේක චුට්ටක් පුතේ ක්ලෝස් කරනවා. එහෙම නැත්නම් මකනවා. right. පැහැදිලි බලන්න. මොන මේකුවා right. දැන් අපි බලමු මේක ප්‍රැක්ටිකලි කරන විදිහ. ප්‍රැක්ටිකලි කොහොමද මේක කරන්න කියලා චුට්ටක් බලමු. මේ බලන්න පුතේ. right. හොඳට බලන්න ස්ක්‍රීන් එක දිහා. right. හොඳින් බලන්න. හරියට වැඩ ටික කරන්න අපි එකතු වෙලා ගොඩ දාගමු. right. මුලින්ම කරන්න ඕනේ පුතේ. මුලින්ම කරන්න ඕනේ. ඔයා මුලින්ම ගිහිල්ලා start ගිහිල්ලා notepad open කරගන්න. හරි. මම notepad වලම මේ වැඩේ කරනවා. notepad open කරගන්නවා. මම චුට්ටක් ඔයාලට මේක හොඳට පේන්න ඕන නිසා මේකේ font size එක චුට්ටක් වැඩි කරගන්නම් notepad එකේ. මම font size එක 26ක් විතර දාගන්නවා. එතකොට ඔයාලට මේක කෝඩ් කරද්දී 26 තව ටිකක් වැඩි කරන්නම්. හරි. ඔයාලටත් පුළුවන් මේ දේවල් කරලා බලන්න. right. දැන් ඔයාලා දන්නවා වෙබ් පිටුවක් ආරම්භ කරද්දී උඩින්ම HTML කියන ටැග් එක දාන්න ඕනේ. යටින්ම HTML close tag එක දාන්න ඕනේ. ඊට පස්සේ පුතේ මොකද කරන්න ඕනේ? අපි දාන්න ඕනේ මොකද්ද? head එක. head කියන tag එක මේව දැන් දන්නවා. ඊට යටින් දාන්න ඕනේ මොකද්ද? head close tag එක. head මොන tag එකද? close tag එක. මේ head එක ඇතුලේ අපිට අවශ්‍ය දෙයක් ලියන්න පුළුවන්. ඔයාලා දාන්න මේ head එක ඇතුලේ ලියන්න ගොඩක් දේවල් ඉදිරියේදී කතා කරනවා. උදාහරණයක් ලෙස මම මෙතන ලියන්නම්. මේක ඇතුලේ දානවා පුතේ. ඔයාලා දන්නවා මේ වෙද්දී title කියන tag එක title open ඊට පස්සේ title close. දැන් පුතේ මේක title tag එක නැති වුණා කියලා මේකේ ලොකු ප්‍රශ්නයක් නැහැ. හරි. නමුත් අපි හදමුකෝ. මේ title එක ඇතුලේ මම ලියන්නම් මොකද්ද? definition list කියලා. මම චූට්ටක් අකුරු නැවත පොඩි කරගන්නම්. ඔයාලට සම්පූර්ණ window එක view වෙන්න අවශ්‍ය නිසා. හරි. right. එතකොට පැහැදිලි HTML open HTML close head open head close head එක ඇතුලේ title open title close. title එකෙන් වෙන්නේ පුතේ ඔයාලා දන්නවා අර web browser එකේ උඩ නිල් පාට title bar එකේ වම් පැත්තෙන් display වෙන්න ඕනේ මොකක්ද කියන එක කියන එකයි උඩ කොටසට අපි කියනවා head කොටස කියලා. ඊට පස්සේ head එකට යටින් අපි සාමාන්‍යයෙන් ලියන්නේ මේක ඇතුලේ තව දාන tags තියෙනවා පුතේ මේ HTML වලට කලින් doc type කියලා වගේ tags දාන්න තියෙනවා. ඒවා අපි පස්සේ සාකච්ඡා කරමු. හරි. එහෙනම් පුතේ head එකට යටින් අපි දානවා මොකද්ද? body කියන tag එක. body එකට යටින් අපි දානවා මොකද්ද? body close tag එක. ඒ තමයි වෙබ් පිටුවේ බඳ කොටස. එතකොට මට අවශ්‍ය කරන්නේ මේ බඳ කොටසේ ඒක ඇතුලේ ටැබ් කරාට ප්‍රශ්නයක් නැහැ. මේ බඳ කොටසේ අපිට හදන්න අපි ඉස්සරහා නිර්මාණය කරපු definition list එක. එහෙනම් පුතේ definition list එකක් නිර්මාණය කරද්දී අනිවාර්යයෙන්ම DL කියන tag එක උඩින්ම දාලා යටින්ම මොකද කරන්න ඕනේ? DL කියන tag එක close කරන්න ඕනේ. DL open DL close. පැහැදිලි? හරියට තේරුම් ගන්න. හරි. එතකොට ඒකෙන් තේරුම් ගන්නවා මේ අපි හදන්න යන්නේ මොන list එකක්ද? definition list එකක් කියලා. හරි. browser එක තේරුම් ගන්නවා මේ tags වලින් මේ අපි හදන්න යන්නේ definition list එකක් කියලා. එතකොට උඩ කොටස head එක ඇතුලේ title එකක් තියෙනවා. title එක ඇතුලේ definition list කියලා දාලා තියෙනවා. එතකොට ඔයාලා දන්නවා web browser එකේ පෙන්නන්නේ ඔය කිසිම tag එකක් පෙන්නන්නේ නැහැ. tag වලින් උපදෙස් දෙන එක විතරයි වෙන්නේ. tag වලින් වෙන්නේ ඒක ඇතුලේ තියෙන අන්තර්ගතය content එක කොයි විදිහට මොන ආකාරයට display වෙන්න ඕනද කියලා උපදෙස් දෙන එක. එහෙනම් මේකේ definition list එක පෙන්නන්නේ head එකේ title එක ඇතුලේ කොයි පැත්තේද වම් පැත්තේ. ඊට යටින් body එක ඇතුලේ definition list එකක් තියෙනවා. මේක උඩින් අපිට ඕන නම් අවශ්‍ය නම් headings, අවශ්‍ය නම් paragraphs ඒවා අපි දාගන්න පුළුවන්. අද අපි කතා කරන්නේ basic theory එක.
හරි. එතකොට definition list එකේ මුලින්ම අපිට අවශ්‍ය කරන්නේ title එකක්. එහෙනම් අපි දානවා dt කියන tag එක. හරි. එතනම close කරනවා dt close. දැන් ඔයාලා දන්නවා අපේ definition title එක උනේ මොකද්ද? RAM කියන එක. අපිට title දෙකක් තිබ්බනේ පුතේ. title දෙකක් තිබ්බ නේද? එහෙනම් අනිත් title එකත් මම මෙතන චුට්ටක් දාගන්නම්කො මේ බලන්න. අනිත් title එක තමයි එහෙනම් dt open මොකද කරන්නේ? dt close. dt open dt close. හරි. එතකොට ඒ title එක වෙන්නේ මොකද්ද? rom කියන එක. පැහැදිලි. එතකොට මේක මේ විදිහට run කළොත් හරියන්නේ නැහැ පුතේ. මේ විදිහට run කළා හරියන්නේ නැහැ. මම ඕනනම් save කරලා run කරලා පෙන්නන්නම්. file save as. හරි. desktop එකට යන්න. desktop එකට ගිහලා file name එකක් ඔයා කැමති එකක් දෙන්න. මම දෙන්නම් dl.html කියලා. dl.html දීලා මම මේක save කරනවා. දැන් පුතේ මම මොකද කරන්නේ? අපේ වෙබ් බ්‍රවුසර් අපේ ඩෙස්ක්ටොප් එකට ගිහලා මම මේක ඩෙස්ක්ටොප් එකේ සේව් කරේ. දැන් ඒ ඔයාලා දන්නවා. මම මේක චුට්ටක් ඩබල් ක්ලික් කරලා බලනවා. දැන් ඔයාලට අපේ ඒ ලිව්ව කෝඩ් එකට අදාළ අවුට්පුට් එක පෙන්නනවා. රයිට්? දැන් පෙන්නුවම ඔයාලට පේනවා චුට්ටක් මම මේක ලොකු කරලා පෙන්නන්නම්. මේ බලන්න. එහෙම ලොකු අදහසක් නැහැ. හැබැයි මේ ටයිටල් බාර් එකේ වම් පැත්තේ උඩ පෙන්නනවා definition list කියලා ඔයාලට හොඳට පේනවා. යටින් අපිට ලොකු අයිඩියා එකක් නැහැ. RAM කියලා පෙන්නනවා, ROM කියලා පෙන්නනවා. දැන් ඔයාලා පැහැදිලිවම දන්නවා මේක definition list එකක්. හැබැයි මේක තිබ්බේ DT ඇතුලේ. DT ඇතුලේ තියෙන නිසා තමයි වම් පැත්තෙන් පෙන්නන්නේ. දැන් අපිට අවශ්‍ය කරන්නේ මේ ROM එකට පස්සේ read only memory කියලා ඒකට අදාළ data එකක් විදිහට ඒක දාගන්න. ROM එකට RAM එකට අදාළ random access memory කියලා RAM එකට පස්සේ දාගන්න. ROM එකට පස්සේ අපිට දාගන්න මොකද? read only memory. ඒවට අපි කියනවා මොනවද? definition data කියලා. එහෙනම් ඒවා වැටෙන්න ඕනේ පුතේ dd කියන tag එක ඇතුලේ. එහෙනම් මම නැවත යනවා පුතේ කෝඩ් එකට. ගිහිල්ලා ඉවරලා මේක යටින් ටැබ් කරන්න පුළුවන් නොකරන්න පුළුවන්. right? ටැබ් කරත් නැතත් ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. දැන් අපිට ඕන නම් මේක පුතේ මේ head එක මෙහෙම තියන්න පුළුවන්. හරි කිසි ප්‍රශ්නයක් නෑ අපිට ඉඩ ගන්න. අර Python වලදී වගේ ටැබ් ස්පේස් එක වැදගත්. හරි මේකේ ටැබ් කරලා ලියනවා නම් හොඳයි. හරි? ඊට පස්සේ බොඩි එකත් මම මෙතනින් ලියනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. හරි? HTML වල කිසි ගැටලුවක් නැහැ. right? මම මේ DL කියන ඒවා මේ හරියට ලියනවා. DT කියනවා පොඩ්ඩක් තව එක ටැබ් එකක් තියලා ලියනවා. හරි? HTML open HTML close, head open head close, head එක ඇතුලේ title open title close, title එක ඇතුලේ definition list. ඊට පස්සේ head එකට යටින් body open body close, body එක ඇතුලේ DL open DL close. එතකොට DL tags ඇතුලේ අපි නම් කරා මේකේ ටයිටල් දෙකක් තියෙනවා. එකක් RAM එකක් ROM. ඒවා අනිවාර්යෙන් ලිස්ට් එකේ වම් පැත්තෙන් ඩිස්ප්ලේ වෙනවා. එහෙනම් ඊට පස්සේ මේකට පස්සේ මේ dt ට පස්සේ අපිට තියෙන්නේ මේක ටැබ් කරා නැතා ප්‍රශ්නයක් නැහැ පුතේ. dd කියලා ටැග් එකක් අපි පාවිච්චි කරනවා. හේතුව ඒ තමයි dd කියන්නේ මොකද්ද? definition data. මේ dd tags ඇතුලේ දාන ඒවා චුට්ටක් දකුණු පැත්තට ටැබ් වෙලා තමයි ඩිස්ප්ලේ වෙන්නේ. එහෙනම් පුතේ dd tag එක ඇතුලේ දානවා මම RAM නේ. මොකද්ද? random access memory කියලා. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා හරි මේ ROM කියන ටයිටල් එකට පස්සේ තවත් dd එකක් දාගන්න data එකක්. එහෙනම් dd open මොකද්ද? dd close. මේක ඇතුලේ දානවා පුතේ මම මොකද්ද? read only memory කියලා. දැන් පුතේ මෙන්න අපේ කෝඩ් එක අවසానයි. එතකොට මේකෙන් තේරුම් ගන්නවා වෙබ් පිටුවේ ආරම්භය වෙබ් පිටුවේ අවසානය. ඒක තේරුම් ගන්න HTML open HTML close. head open head close. වෙබ් පිටුවේ උඩ කොටස. ඒක ඇතුලේ title එකක් තියෙනවා definition list කියලා. head එකට යටින් body එක තියෙනවා. body එක ඇතුලේ definition list එකක් තියෙනවා. definition list එක හැදිලා තියෙන්නේ title දෙකකිනුයි data දෙකකිනුයි. හරි? ඒක ඔන්න ඔය විදිහට ලියන්න. දැන් මේක මෙහෙමම ලියන්න ඕනේ කියලා නෑ. මේක ලියලා run කළොත් කිසි ප්‍රශ්නයක් නෑ. දැන් බලන්න output එක ලස්සනට අපිට පෙන්නනවා. බලන්න අර ටයිල්ස් ටික වම් පැත්තෙන් සහ data ටික ටැබ් වෙලා පෙන්නනවා. එහෙනම් අපි දැන් මේ වෙද්දි දන්නවා definition list එකක් හදන හැටි. right? ඊළඟට බලන්න පුතේ චුට්ටක්. දැන් මේකේ මේ tab space වෙනස් කරා කියලා අපිට ඒක ගැටලුවක් මතුවන්නේ නැහැ. විභාගෙට කොහොමද දෙයිද දන්නේ නැහනේ. කොහොම තියෙන්න පුළුවන්. මෙහෙම තිබ්බා කියලා ගැටලුවක් නැහැ. tag එකෙන් වෙන්නේ උපදේශ දෙන ටික tab වලින් වෙන දේවල් ටික අදාළත්වයක් නැහැ HTML වලදී. හැබැයි Python වලදී tab space කියන්නේ විශේෂයෙන්ම වැදගත් කාරණාවක්. පැහැදිලි? එහෙනම් මේක පොඩ්ඩක් save කරලා නැවත රන් කරලා බැලුවොත් ඔයාලා දන්නවා මේක රන් කරන්න නැවත මේක ඩබල් ක්ලික් කරන්න පුළුවන්. නැත්නම් අපි ඉස්සරහ ඕපන් කරපු එක F5 ප්‍රෙස් කරන්න පුළුවන් page එක refresh වෙන්න. හරි. එතකොට ඒකේ වෙනසක් නැහැ පුතේ. එහෙනම් පැහැදිලි මේ කෝඩ් එක බලන්න උඩම title bar එකේ වම් පැත්තේ definition list කියලා තියෙනවා. RAM ROM කියලා title දෙකක් තියෙනවා. random access memory read only memory කියලා data දෙකක් තියෙනවා. එහෙනම් මේකේ කෝඩ් එක මතකින් කියන්න HTML open HTML close head open
head clause. head එක ඇතුලේ title open, title close. title එක ඇතුලේ definition list. ඊට පස්සේ යටින් body open, body close. body එක ඇතුලේ dl open, dl close. dl එක ඇතුලේ මුලින්ම dt open, dt close. ඒක ඇතුලේ ram. ඊට පස්සේ date එක dd open, dd close. ඒක ඇතුලේ random access memory. ඊට යටින් තව title එකක් dt open, dt close. මොකද්ද ඒක ඇතුලේ දාන්නේ rom. ඒකට යටින් තව date එකක් මොකද්ද dd open, dd close. මොකද්ද read only memory. That's all. හරි මං හිතනවා definition list කියන්නේ මහ ලොකු කාරණාවක් නෙමෙයි. මේවා පුතේ හරිම සරල. නියමයට තේරුම් ගන්න පුළුවන්. ලකුණු සම්පූර්ණයෙන් ගන්න පුළුවන් කොටසක්. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඊට කලින් මතක තියාගන්න මෙන්න මේ කාරණාව. හරි? මෙන්න මේ කාරණාව මතක තියාගන්න. අපේ පුතේ තියෙනවා වෙබ් අඩවි දෙකක්. ඊටම වැදගත්. ඔයාලා නංගිලා මල්ලිලාට හැමෝටම දැනුවත් කරන්න. එකක් www.liveteacher.lk මේ වෙබ් අඩවියෙන් ඔයාලට පුළුවන් සම්පූර්ණ විෂය නිර්දේශ ඉදිරියට වීඩියෝ මගින් නරඹන්න. YouTube එකෙත් මම යම් වීඩියෝ ටිකක් දානවා. ඊට සමගාමීව මේක තමයි ඇත්තට මගේ ප්‍රොෆෙෂනල් වෙබ්සයිට් එක මේ දෙක. ඊළඟට www.theclass.lk පුතේ මේක ඊටාම වැදගත් වෙබ්සයිට් එකක් වෙනවා. ඔයාලට ඉදිරියේදී live sessions, ඒ කියන්නේ live පාඩම් ඔක්කොම ටික මාත් එක්ක සාකච්ඡා කරමින් සජීවීව අපිත් එක්ක සම්බන්ධ වෙමින් වැඩ කරන්න පුළුවන්. මේක රෙජිස්ටර් වෙද්දී ඊටාමත් වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. රෙජිස්ටර් වෙන්න කලින් මාව කන්ටැක්ට් කරලා හරිද ඒකේ පොඩි වීඩියෝ එකක් එනවා. වීඩියෝ එක බලාගෙන රෙජිස්ටර් වෙන්න නැත්නම් ඔයාලට live sessions වලට එන්න බැරි වෙනවා. මොකද මේක ටිකක් ගොඩක් security purpose පැත්තෙන් හිතලා හදපු වෙබ්සයිට් එකක්. ඊළඟට මේකේ ඔයාලට වෙනම සතියට වෙනම පේපර් එකක් අප්ලෝඩ් කරනවා. ඒ වෙලාවෙම ඔයාට පේපර් එක කරලා ඒ වෙලාවෙම ඔයාට ලකුණු බලා ගන්න පුළුවන්. රචනා ප්‍රශ්න ලියන්න දෙනවා. ලියුවට පස්සේ ඔයාට ඒක ලියලා ඉවරනාට පස්සේ ඒකේ උත්තර ටික බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි කරන සෑම ලෙසන් එකක්ම සෑම ක්‍රියාවලියක්ම මෙන්න මේ www.theclass.lk වෙබ් අඩවියේ තැන්පත් වෙනවා. ඒ නිසා කරුණා කරලා මේ දෙකේ රෙජිස්ටර් වෙන්න විශේෂයෙන් මේකේ රෙජිස්ටර් වෙද්දී ඊට කලින් මාව කතා කරලා කන්ටැක්ට් කරලා අනිවාර්යයෙන්ම රෙජිස්ටර් වෙන්න කලින් පොඩි වීඩියෝ එකක් තියෙනවා. ඒක අරගෙන ඔයා සම්බන්ධ වෙන්න. මාව කන්ටැක්ට් කරන්න පුළුවන් 077යි 6යි 40යි 40යි 50 කියන දුරකථන අංකය හරහා. එහෙනම් අද පාඩම මං හිතනවා ඔයාලට තේරෙන්න ඇති කියලා. දැන් අපි 2020 21 ඒ වගේ දරුවන්ට සහ ඉදිරින් එහාට දරුවන්ට අපේ පන්ති පැවැත්වෙනවා. කුරුණෑගල, රත්නපුර, ගම්පහ, කිරිබත්ගොඩ ඒවා පොඩ්ඩක් පුළුවන් නම් අපේ YouTube channel එකත් එක්ක රැඳිලා ඉන්න අය අපේ මේ කරන වැඩපිළිවෙල වලට තේරෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැතුව පන්ති වලට එන්න ඔයාලව ගොඩ දාලා දෙන සැලැස්ම අපි හදලා තියෙන්නේ. මේකට කෝල් කරලා හෝ WhatsApp message එකක් දාලා ඔයාලා තේරුම් ගන්න කොහොමද හරියට IT ඉගෙන ගන්න, කොහොමද උගන්වන්නේ, මොකද්ද මේ ඔන්ලයින් අධ්‍යාපනය, හරියට කොහොමද ඔන්ලයින් අධ්‍යාපනය දෙන්නේ කියන කාරණාව හරියට දැනගන්න නම් මෙන්න මේ ඔස්සේ අපේ වැඩසටහන් එක එකතු වෙන්න. රයිට්? ඔයාලට බුදු සරණයි.